Right. Answers. A long vehicle මේකට එන්නේ train කියන එක. A type of seeds කියන්නේ බීජ වර්ගයක්. Grain. A wet weather කියන්නේ rain කියන එක. Memory power brain. Tall කියන්නේ said කියන එක. අපි යන් අන්තිම එකට මේකේ අපිට තියෙන්නේ double E sounds. එතන E අකුරු දෙකක්. E හඬවල් දෙකක් එකට එන අවස්ථාව. Wheels, heel, knee, zine, feel. මේ වගේ විවිධ හඬවල් අපිට vowels සම්බන්ධ වෙලා එන්න පුළුවන් නේ. එන vowel දෙකක් එකට තියෙන හඬවල් මේවා. අපි ඒකත් කරමු පුතේ. I have not මම දැකලා නැහැ කවදාවත් alien කෙනෙක්. I have not seen an alien. Are made of rubber. Wheels නේද? රෝද හදලා තියෙන rubber වලින්. Wheels are made of rubber. They don't feel very hot. His knee is injured. knee කියන්නේ දණිය. She doesn't know how to peel an apple. Peel කියන්නේ පොතු ගහනවා කියන එක. පොත්ත අරිනවා කියන එක. તો ලකුණු පහ ගානේ හම්බ වෙනවා. 5 marks each. 15 marks together. ලකුණු 15ක් එකට හම්බ වෙනවා. Right. Page number 25. විසිපහට අපි යමු. Page number 25. මේක අපි දෙපැත්තම කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලා වම් අත පැත්ත කරමු. So look at the first one. People we know. අපි දන්න කියන මිනිස්සු. මම මේ කට්ටිය දන්නවද කියලා. We are having a list of people. Postman. Postman කියලා කියන්නේ තැපැල් කරු කියන එක. Butcher කියන්නේ මස් වෙලෙන්ද නේද? මස් කපන්න, මස් වෙලෙන්ද කියන එක. Milkman කිරි මිනිසා. කිරි විකුණන මිනිසයා කියන එක. Fishmonger මාළු වෙලෙන්දා. Baker බක්කරේ කියලා කියන්නේ අපි පාන් බනිස් වගේ දේවල් විකුණන මිනිසයා. හදන මිනිසයා. News agent කියන්නේ පත්තර විකුණන මිනිසයා. Draper ඇඳුම් රෙදි වගේ දේවල් විකුණන කෙනා. Greengrocer කියන්නේ එළවලු වර්ග පළතුරු වගේ විකුණන කෙනා. Right. ඒ රස්සාවල් කරන කට්ටියනේ. මෙතන බාන තියෙනවා. Here are the names of things sold or bought by these people. විකුණන හරි ගේන හරි දේවල් තියෙනවා. milk, කිරි, wool, ලොම්, පාන්, cod කියන්නේ මාළුවෙක්ගේ නමක්. ලියුම්, papers, පත්තර, cabbage, ගෝවා, meat, මස්. දැන් අපෙන් අහනවා 15ක පුරවන්න කියලා. 15ක පුරවමු. ඔය වචන 8න් පාවිච්චි 16න් පාවිච්චි කරලා ඉස්සෙන් වලට දාන්න තමයි දෙන්නේ. first one බලන්න. The postman brings us. තැපල් කාර්යය මොනවද අපිට ගේන්නේ? දැන් මෙතනින් හොයන්න උත්තරයක්. ක්‍රේසි.
Okay, let's see. The postman brings us letters. He get look na angolanta. Deka the milkman brings us milk. Haridamo. Bread is sold by the panukurane baker. BAKER baker. He is sold by the butcher. Meat neda puthe. The capital M ekkin patan gannone වාක්‍ය මූල හින්දා meat is sold by the butcher. The sends us the papers. පත්තර එවන්නේ කවුද? News agent. Wool is sold by the wool. ලොම් විකුණන්නේ කවුද? Draper. Wool is sold by the draper. The fishmonger sells fish. එයා මාළු විකුණනවා. Cabbage are sold by the greengrocer. නේද පුතේ? ඒතර ලකුණු 8යි කියවට 8යි. Right. Look at the right hand side. බාහිර දකුණු පැත්ත. Composition corner අපි පුංචි ඡේදයක් ලියන්න යන්නේ. The picture shows us a postman. අපිට මේ රූපේ ඉන්නවා තැපැල් කරුවෙක්. අපි ආගෙන වාක්‍ය කිහිපයක් ලියන්න යන්නේ. What will your sentence then form? වාක්‍ය ටිකක් ලිව්වම අපිට මොකක්ද හැදෙන්නේ? අපිට composition එක රචනාවක් ඡේදයක් හැදෙනවා. සමහර වචන තියෙනවා. මෙන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් වචන. එයා නිල් පාට නිලඳුමක ඉඳගෙන ඉන්නවා. letter box එකක් තියෙනවා. එතෙන්ට තමයි ලියුම් දාන්නේ. ඒ දාපු ලියුම් තමයි මෙයා අරගෙන යන්නේ. එයා බෑග් එකක්, සැක් එකක්, මල්ලක්, ගෝණියක් වගේ දෙයක් අරගෙන තමයි එන්නේ ලියුම් ටික අරගෙන යන්නේ. එයා ලියුම් අරගෙන යනවා, පාසල අරගෙන යනවා, නේ සමහරට පාසල අපිට ගෙනත් දෙනවා. ඒ වගේ රාජකාරියක් එයා කරන්නේ. hundreds 100 ගණනක් ලියුම් එයා බෙදනවා. very busy, ගොඩක් කාර්යබහුල චරිතයක්, මිනිස්සෙක්. එතන අපිට දීලා තියෙනවා මේ වාක්‍ය පටන් ගන්න යම් යම් විදි. postman wears. එයා ඉඳගෙන ඉන්නේ මොනවද? he delivers. එයා බෙදන්නේ මොනවද? with a rat tat on the door. දොරට තට්ටු කරලා පොඩි තට්ටුවක් දාලා, හීම් තට්ටුවක් දාලා එයා මොනවද අපිට දීලා යන්නේ? postman commences his round. commences කියන්නේ පටන් ගන්න. ඔයාගේ ගමන ගොඩාක් ලියුම් පාසල් අරගෙන තමයි ගමන පටන් ගන්න යා. වර මල්ලකින් තමයි පටන් ගන්න. he carries the letters. ලියුම් දාගෙන යන්නේ මොකේද? ක්‍රිස්මස් කාලේ, ක්‍රිස්මස් සතියේ එයා මොකද වෙන්නේ? from the pillar box කියන්නේ තැපැල් පෙට්ටිය, තැපැල් කණුව කියන එක. එතනින් මෙයා එකතු කරගන්නේ මොනවද කියලා. හරි පුතේ. දැන් මේ වාක්‍ය ආරම්භයන් ටික ඔයගොල්ලෝ පුරවන්න ඉස්සෙල්ලා. දැන් මේ උඩ තියෙන වචනත් පාවිච්චි කරලා ඔයගොල්ලෝ වචනත් පාවිච්චි කරලා මේක ඔයගොල්ලන්ට පුරවන්න පුළුවන් ඉස්සරහට. අපි කරමු මේක හිමින්ට.
Okay. එතකොට එක ලේසි. A postman wears a blue uniform. එතන මෙතන නිකම්ම blue uniform කියලා දාන්න බෑ. A blue uniform නේද පුතේ? A postman wears a blue uniform. He delivers letters and parcels. With a rat tat on the door, he brings letters to us. අනේ වගේ දෙයක් කතා කරන්න පුළුවන් නේ. A postman commences his rounds with hundreds of letters. යොන් 100 ගණනකින් තමයි පටන් ගන්නෙ. Early in the morning, උදේ පාන්දර. ඒ වගේ මේ උත්තර දික් කරන්න පුළුවන් අපිට. He carries the letters in a bag or a sack. A bag or a sack. දැන් දැක්කද ඔයගොල්ලෝ උත්තරේ අපි හදලා තමයි දාන්නේ. නිකම්ම bag sack කියලා දාන්න බෑ. A bag or a sack. මල්ලක හරි ගෝණියක හරි කියලා කියන්නේ. During Christmas week he is very busy. Very busy කියන වචනේත් එක්ක අපි is එකක් දාන්න ඕනේ. ක්‍රියාපදේ දාන්න එපා අපි during the Christmas week he is very busy. From the pillar box he collects letters. Right. So ලකුණු දාමු එකට 7ක්. Writing 7ක්. Now this is the second one. Write a composition about butcher, මස් වෙලෙන්දෙක් ගැන, draper, ඇඳුම් වෙලෙන්දෙක් ගැන, baker, පාන් විකුණන මිනිස්සෙක් ගැන. ඔයගොල්ලෝ වාක්‍ය 7-8ක ඡේදයක් ලියන්න ඕන. කැමති එකක් තෝරගන්න. මේ ටියුට් එකේ ලියන්න ඉඩක් නැහැ නේ ඔයගොල්ලන්ට. පොතේ ලියමු අපි නේද ඒ හින්දා. Okay, you can use your writing books after writing the date දිනේ දාලා. එක ඉඩක් තියෙනවා පුතේ. page number 10 වල ඉඩක් තියෙනවා. ටියුට් එකේ 10 වෙනි පිටුවේ ඉඩක් තියෙනවා. You can use that space. ඒකට පාවිච්චි කරන්න පුළුවන්. So you can write something about one character. එක චරිතයක් ගැන මොකක් හරි ලියන්න බලන්න. එයා ඇඳගෙන ඉන්නේ මොනවද? එයාගේ කඩේ කොහෙද තියෙන්නේ? නැත්නම් එයා වැඩ කරන තැන කොහොමද තියෙන්නේ? එයා පාවිච්චි කරන බඩු භාණ්ඩ මොනවද? එයා කරන සේවය මොකක්ද අපිට නේ? එයා ගාව තියෙන එක එක දේවල් මොනවද? දැන් මුචා ගත්තා මුචා ගාව මොන වගේ මස්ද තියෙන්නේ? ඩ්‍රේපර් ගාව තියෙන ඇඳුම් වර්ග, බේකර් ගාව විකුණන්න තියෙන කෑම වර්ග. ඒවා අපිට තියෙන්න පුළුවන් නේ. right. ඒතර එයා සාමාන්‍යයෙන් කාර්යබහුල වෙන්නේ කොයි වෙලාවටද? අපි දැන් ඩ්‍රේපර් කෙනෙක් නිව් ඉයර් සීසන් එකේදී කාර්යබහුලයි. බේකර්ස්ලා සාමාන්‍යයෙන් උදේ පාන්දරයි හවසටයි කාර්යබහුලයි. නේ? බුචා දවල්ට. මිනිස්සු දවල්ට අරන් යනවා. නැත්නම් හවසට මස් අරන් යනවා. ඒ වගේ දේවල්. නේ? හරි පටන් ගමු. විනාඩි 5ක් විතර මම දෙන්නම් ඔයගොල්ලන්ට වාක්‍ය 7-8ක පොඩි ඡේදයක් අපි ලියගමු. එකක් ගැන ලියන්නේ.
විනාඩියක් විතර දෙන්නම්. හරි අපි ඉස්සරහට යමු එහෙනම් we'll continue. So here you can have 10 marks with that writing. ලකුණු 10ක් අපි දාගමු මේක ලිව්වට. Okay. So we are going to the first page. අපි යම් පළවෙනි පිටුවට for dictation. To the first page පුතේ. So they are the first paragraph. පළවෙනි ඡේදය බලමු අපි. somewhat bigger පොඩ්ඩක් ලොකුයි මේ ඡේදය. Okay. I am giving the first paragraph for the dictation. My master and mistress made up their mind to pay a visit to some friends who lived about 46 miles from our home. James was to drive them in the carriage, which was to be drawn by Ginger and me. පාඩම් කරමු අපි. මම හිස්තැන් 5ක් 6ක් දෙනවා. I will give you 5 or 6 blanks. You can take a writing books for the dictation. In a Putaganda and write the word dictation. හරි මම පටන් ගන්නද? හරි අපේ ටියුට් එක කොහොම එහෙනම්? Starting. My master and mistress. My master and mistress. My master and mistress. Made up their minds. Made up their minds. Histanak. Hirikella gaganda histanata. Pay a visit. Pay a visit. Pay a visit
Istana. Some friends, some friends, some friends who lived about 46 miles. 46 කියනකට මැදින් ඉදි කැලලක් එනවා. තනි වචනයක් ඒක. 46 miles from our home. From our home. Full stop. ඊළඟ වාක්‍ය. James was ඉස්සනක් drive them in the carriage කම එකක් which was ඉස්සනක් be drawn by Ginger and me. Full stop. පාරක් කියන්න බලාගන්න. My master and mistress made up their minds. ඉස්සනක් pay a visit. ඉස්සනක් some friends who lived about 46 miles from our home. James was ඉස්සනක් drive them in the carriage, which was ඉස්සනක් be drawn by Ginger and me. Full stop. බලමු නේද අපි එනවා හිස්තැන්ටේ පුරවලා බලමු. හරි බලමු අපි. හරි දාන්න පුතේ. ලකුණු දාන්න. අපි යමු page number what is it 7 7 page number 7
අපි යනවා ලොකු ඡේදයට. මම මේක සිංහලෙන් කතා කරනවා ඔයගොල්ලෝ හොඳට අහගන්න. අන්වය කතාව හොඳට අහගමු. පවුන් ලක්ෂ 2ක චෙක් එකක් ආවා තැපෑලෙන් එක්තරා උදෑසනක. මේ චෙක් එක දැකපු ගම වුඩ් මහත්මිය, එයාගේ නම වුඩ් නෝනා, දී නෝනා හරි කැලෑ නෝනා හරි මොකක් හරි කමන්නේ, එයාගේ නම හොඳේ වුඩ් නෝනා. තව ටිකෙන් කලන් දාලා වැටෙනවා. පවුන් ලක්ෂ 2ක් කියන්නේ ලොකු ගාණක් නේ. නිකන් රුපියල් කෝටි තොත් එහෙම කෝටි 20ක් විතර නේද? 2 ලක්ෂ 20 ලක්ෂ 200 කෝටි 4ක් විතර නේ මුදලක් මේක. මේ නෝනාගේ පුංචි පුරුද්දක් තිබුණා. මෙයා පාපන්දු ක්‍රීඩාව හා සම්බන්ධ ඔට්ටු අල්ලනවා. ෆුට්බෝල් පූල්ස් කියලා කියන්නේ පාපන්දු ක්‍රීඩාව හා සම්බන්ධ ඔට්ටු. සූදු කිරිනවා. සූදු වැඩක්. හැම සතියෙම කරනවා. කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ජයග්‍රහණයක් ලැබෙයි කියලා. කවදාවත් එයා මේ කතාව ගෙදර කට්ටිය කියන්න ගියෙත් නැහැ. ඔට්ටු වලන කතාව ගෙදර කට්ටියට කියන්න ගියේ නැහැ. මොකද එයා හිතුවා ගෙදර කට්ටිය මෙයාට hina වෙයි කියලා. ඒ හින්දා කාටවත් කිව්වේ නැහැ. ඒ හිමින් සතියකට සැරයක් මොකක් හරි ඔට්ටුවක් අල්ලනවා. එයාගේ මහත්තයා සහ එයාගේ පුතාගේ නම රොන්. ඒගොල්ලෝ ෆුට්බෝල් ගැන හැමදේම දන්නවා. ඒගොල්ලෝ හැම සතියකම වගේ ඔට්ටු අල්ලනවා. නිතරම ඒගොල්ලොත් පවුම් කීපයක් ජයග්‍රහණය කරනවා. ඉතින් පොඩි ගාණක් දිනනවා. දැන් මෙයා දිනලා පවුම් ලක්ෂ 2ක්. ලොකු ගාණක්. දැන් පවුලේ කට්ටිය හිටියේ කුස්සියේ. අම්මා චෙක් එකත් අතින් අරගෙන කුස්සියට දැන් අම්මා යනවා. අම්මට දැන් වචනයක්වත් කියා ගන්න බෑ. අම්මා කරකවල තැරලා වගේ. මහත්තයා දැක්ක අම්මා එනවා චෙක් එක අතින් අරගත්තා. ඒක තිබ්බා කුස්සියේ මේස උඩින්. පුතා ඇවිල්ලා අම්මා වාඩි කෙරෙව්වා. දුව ඩයන් අම්මට තේ එකක් හදලා දුන්නා. දැන් කට්ටිය කතාව දන්නවා. පවුන් ලක්ෂ 2ක්. ඒගොල්ලෝ හැමෝටම අමතක වුණා බුඩ් මහත්මිය ගැන. දැන් ඒ තුන් දෙනා පටන් ගත්තා එකිනෙකා සමග වාද කරන්න සල්ලි ගැන. ඉස්සෙල්ලා තාත්තා කතා කරනවා. තාත්තා මොකද කියන්නේ? අනේ හොඳයි. මට පුළුවන් මගේ රස්සාවෙන් අයින් වෙන්න. අයින් වෙලා ගෙදර ඉන්න. එයාට 52යි වයස. එයා වැඩ කරේ ලොරියක රියදුරු මහත්තයෙක් විදියට. එයා කිව්වා අපි අලුතෙන් ගෙයක් ගමු ගම්මානේ. හොඳ කාර් එකකුත් ගමු. අපි සැහැල්ලු ජීවිතයක් ගත කරමු දැන්. ඒකට පුතා මොකද කියන්නේ? ඔය තරම් ආත්මార్థකාමීන් දෙපා තාත්තා. ඔයා වයසයි. ඔයාට මොකටද සල්ලි? මේ ගෙදර මොකක්ද තියෙන වැරද්ද? ඔයාට දැනටමත් කාර් එකක් තියෙනවනේ. නෑ. මට තියෙන වෙනස් අදහසක්. අපි පුංචි ව්‍යාපාරයක් පටන් ගමු. මොනවා හරි පරිගණක ගැන. එහෙම නැත්නම් වීඩියෝ ගැන. මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගමු. මම ව්‍යාපාරය දුවන්නම්. මෙහෙවන්නම්. ඔයාට පුළුවන් මට උදව් කරන්න. අපි හැමෝම බෙදාගමු ලාභය කියන එක. දැන් ඩයන් කියන දුව කියනවා. බලන්න ඔයගොල්ලෝ කියන කතා. ඔයා තාත්තා වගේම ආත්මార్థකාමී. ඔයාලා දෙන්නටම පිස්සු. මේ සල්ලි අපිට හොදක් කරන්නේ නැහැ. ඔබට පේන්නේ නැද්ද ඒක? ඒක අපේ ජීවිත විනාශ කරයි. සල්ලි කියන එක හැමතිස්සෙම මිනිසුන්ගේ ජීවිත විනාශ කරනවා. හොඳම දේ තමයි මේ සල්ලි ආපහු යවන එක. මේ චෙක් එක අපි ආපහු යවමු. එහෙම නැත්නම් මේක පිනට දෙමු. පුණ්‍ය ආයතනයකට දෙමු. චැරිටි එකට දෙමු. ඔන්න දැන් තුන් දෙනාත් එක්ක මහා වාදයක්. එන්න ආගියුමන්ට් එකක් යනවා. වාද කරනවා. මේ වාද කරනකොට ඒ වාදේ දිගින් දිගටම ගිහිල්ලා එක වෙලාවකදී හඬක් කටහඬක් ඒගොල්ලන්ට බාධා කරනවා. නවත්තන්න ඕක. හැමෝම නවත්තන්න කටහඬ කියලා කියනවා. කවුද කතා කරේ? බුඩ් නෝන තමයි කතා කරේ. ඇගේ මුහුණ තිබුණා බොහොම අදිෂ්ඨානශීලී පෙනුමක්. දැන් අහන්න මං කියන දේ. එයා කිව්වා ස්ටෑන්ඩින් අප් නැගිටලා. ඔයගොල්ලෝ හැමෝටම අමතක වුණා එක දෙයක් නේද? මේ මගේ සල්ලි. ඔයගොල්ලෝ සල්ලි නෙමෙයි. මම තමයි දිනුවේ ඒක. මම තමයි වියදම් කරන්නේ ඒක. ඇත්ත වශයෙන්ම කියනවා නම් මම ඔයගොල්ලන්ට ගාණක් දෙන්නම් මේකේ.
මොකද ඕගොල්ලෝ මගේ පවුලේ කට්ටිය. ඒත් මන් තමයි තීරණ ගන්න. පැහැදිලිද ඔයගොල්ලන්ට? එහෙම කියපුණු බිඩ් නෝනා චෙක් එක ගත්තා, දාගත්තා සාක්කුවට පොකට් එකට. ඊට පස්සේ වචනයක්වත් කියන්නේ නැතුව එයා කාමරෙන් එළියට ගියා. Right. Now let's read. අපි හිමීට මෙලෙන් කියවමු අය පාරක්. Okay. When a check for 200,000 pounds arrived in the post one morning, Mrs. Wood nearly fainted. She did the football pools every week, but she never expected to win anything. She never mentioned it to her family because she did not want them to laugh at her. Her husband and her son, Ron, knew all about football. They did the pools every week too, and quite often won a few pounds. The family was in the kitchen when she came in holding the check, unable to say a word. Her husband took the check from her and put it in the middle of the kitchen table. Her son made her sit down, and her daughter Diane gave her a cup of tea. 200,000 pounds. They forgot all about Mrs. Wood and began to argue about the money. Well, I'll be able to give up my job at last and stay at home, said Mr. Wood. He was 52 and worked as a lorry driver. We'll buy a nice house in the country, a new car, and have a nice easy life. Don't be selfish, Dad, exclaimed Ron. You are old. You don't need the money. There's nothing wrong with this house, and you have got a car already. No, I have a different idea. We start a business, something in computers or video. I'll run it, and you can help, and we'll all share the profits. Just listen to you, Diane said. You are just as selfish as Dad, and you are both stupid. This money won't do us any good. Can't you see that? It will ruin our lives. Money always ruins people's lives. The best thing to do is to send the check back, or else give it to charity. When a real argument broke out, it went on and on until a voice interrupted them. Stop it, all of you. It was Mrs. Wood, with a determined look on her face. Now listen to me, she said, standing up. You have all forgotten something, haven't you? This is my money, not yours. I want it. I am going to spend it. Of course, I'll give you all a share. After all, you are my family. But I'll make the decisions. Is that clear? Mrs. Wood picked up the check and put it in her pocket. Then, without saying another word, she walked out of the room. Right, ලකුණු 50ක් දාන්න කියවට 50 marks for reading. අපි part එක කරමු. වචන 6ක් තියෙන පුතේ සමානව යා කරගන්න තියෙන අපිට. fainted කියන්නේ කලන්තේ දැම්ම කියන එක. give up my job කියලා කියන්නේ රස්සාව අතාරිනවා කියන එක. selfish ආත්මාර්ථකාමී. තමන් ගැන විතරක් හිතන. charity කියන්නේ පිනට පුණ්‍ය කටයුතු කියන එක. broke out කියන්නේ ඇති වුණා, පැන නැග්ගා කියන එක. determined කියලා කියන්නේ අදිෂ්ඨානශීලී. දැන් ඔයගොල්ලෝ ඉරි ගහලා හරි අංක දාලා හරි මේකට සමාන එකක් පහලින් හොයන්න ඕන. මේ වැඩි ඉවර කරලා ඔයගොල්ලෝ දකුණු පැත්තට යන්න පුළුවන් බලන්න මේ ක්වෙස්චන් එක. මම පොඩ්ඩක් කතා කරන චුට්ට ගහ ගන්න ඉස්සෙල්ලා. හරි. පාර්ට් B එකේ තියෙන ඉරි ගහන්න ඔයගොල්ලන්ට. හරි වචනෙට ඉරි ගහන්න තියෙන්නේ. ඒකත් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. පාර්ට් C බලන්න. වාක්‍ය පහක් තියෙනවා. මේ වාක්‍ය පහේ ඇල කරපු වචනයක් තියෙනවා. Mrs. Wood got one in the post. මේ one කියන්නේ මොකටද? wood නෝනට දවසක් උදේ තැපෑල්ලේ මේකක් හම්බුණා. මොකද්ද මේකක් කියලා කියන්නේ? අන්න ඒක මොකද්ද කියලා ඉස්සරහින් ලියන්න. part D කරන්න පුළුවන්. answer this question. short answers ලියන්නේ. ඉස්සරහින් පුංචි උත්තර ලියන්න. right. A B C D විතරක් කරන්න බලන්න ඉස්සෙල්ලා.